ප්‍රියාදර සහෝදර සහෝදරියනි දුවේ පුතේ අපි මේ සතියේ මේ චතාරිකේ 5 වෙනි සතියේට අපි කෙමෙන් එළඹ සිටින මොහොත අපි තෝරාගත්තු මාතෘකාව තමයි සුවයේ බල මහිමය. මේ සුවයේ බල මහිමය ගැන කතා කරද්දී අපිට අනිවාර්යයෙන්ම වේදනාවක් ගැන කතා කරන්නටම වෙනවා. මොකද ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ මේ වේදනාව තුල තමයි අපි දන්නවා ප්‍රියාදර පුතා කියලා උන්වහන්සේ ජෝර්දාන් නදියේදී දෙවියන් වහන්සේ අනාවරණය කළා. ඊට පස්සේ මොකද වුනේ? මේ ප්‍රියාදර පුතාව සුද්ධාත්මයන්න් වහන්සේ අරගෙන ගියාලු පාලුකරයට පරීක්ෂා කරන්න. වේදනාව තුල ඒ ආදර පුතාගේ ජීවිතයට යම්කිසි අරුතක් දෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හැම අවුරුද්දකම චතාරිකයේ පළවෙනි සතිය දෙවෙනි සතියේදී අපිට භාවනාවට යොමු කරන මේ තාබෝර් කතාන්දරය තුලත් උන්වහන්සේගේ මේ ප්‍රියාදර පුතා කියන වචනේ දෙවියන් වහන්සේ පුතාගේ ඒ මිහිරි සවනට යොමු කරවනවා. හැබැයි මේ හැම ප්‍රියාදර පුතෙක් කියන වචනයක් පසුපස්සම තියෙන්නේ කරදර විඳිය යුතු බවයි. ප්‍රියාදර සහ කරදර මේ වචනවල තේරුම බලන්න. ඒ නිසා අපේ ජීවිතෙත් අපිට කරදර වේදනාවන් වලින් තොර ජීවිතයක් ගැන හිතන්නට බෑ. ස්වාමීන් වහන්සේ ඒක තමයි බොහොම පැහැදිලි ලෙස උන්වහන්සේ පොරොන්දු ගොඩාක් දුන්නේ නැහැ. අද අපි දේශපාලන වේදිකාවල අහුම්කම් දෙනවා වගේ උන්වහන්සේ දුන්න එකම එක බලවන්තම පොරොන්දුවක් නම් ඔබ මගේ ආදරවන්ත පුතෙක් දුවෙක් ගෝලයෙක් වෙන්නට අවශ්‍ය නම් ශ්‍රාවකත්වයේ තියෙන ප්‍රධානතම අංගය තමයි මාදර දුවේ පුතේ අම්මේ තාත්තේ මේ කුරුසයේ දරාගෙන මානුව පැමිණීම. තමකම නසා අතහැරීම. අපි කියනවා අතහැරීමේ කලාව ගැන අපි පහුගිය දවසේ භාවනා කළා. ඒ නිසා මේ දුක වේදනාව අපි සතුටින් බාර ගන්නට අපේ ජීවිතයේ නිතැතින්ම තිබිය යුතු ගුණාංගයක් තමයි විශ්වාසය. විශ්වාසයට අපි ඉංග්‍රීසියෙන් කියනවා faith කියලා. දැන් මේ faith කියලා කියන එක ලස්සනට හැදිලා තියෙන්නේ forward. ඒ අකුරු ටික බොහොම ලස්සනට forward all into heaven. දැන් මේ වචනේ තමයි අපේ ජීවිතයේ අපිට ප්‍රශ්නයක් ආපුවම ඒ ප්‍රශ්නේ කොහොමද මම පිළිතුරු හොයාගන්නේ? එතකොට මම පිළිතුරු හොයාගන්නට යද්දී අපි ගොඩාක් වෙලාට අසරණ වෙනවා. නමුත් අපිට පුළුවන් මේ forward everything හැම දෙයක්ම into heaven අපිට පුළුවන් මේක forward කරන්න නැත්නම් යොමු කරන්න ස්වර්ගයට. ස්වාමීන් වහන්සේ ලස්සනට අපේ කරදර දුක් අමාරුකම් ගැටන සියල්ලම විසඳලා දෙනවා. ඒ නිසා මේ කරදර විඳින්නට අපිට ලොකු චිත්ත ධෛර්යයක් තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ විශ්වාසය ගොඩාක් අවශ්‍යයි. මේ විශ්වාසය ගැන හිතද්දී අපි මේ 5 වෙනි සතියට යොමු වෙන මේ සතියේ කාලපරාසය තුලදී 4 වෙනි සතිය පුරාවටම සඳුදා දවසේදී අපිට මතකයට යොමු කරනවා සුදු ජුවාම්තුමාගේ සුවිශේෂයේ මේ ආදරවන්ත මේ පුතෙකුගේ සුවයක් ගැන. මේකෙදි රාජ්‍ය නිලධාරියෙක් තමාගේ පුතා ඔත්පල වෙලා අසරණ වෙලා මරණාසන්න වෙලා කර කියා ගන්න කිසිම දෙයක් නැහැ. අවසානයේදී කොතනට දෙන්නේ? කොහේවත් කට්ටඩිබන් හොයාගෙන ගියේ නැහැ. අංජනම් මිලියක් බලන්නට ගියේ නැහැ. සුරයක් දාගන්නට ගියේ නැහැ. වෙන වෙන දෙවි දේවතාවන් හොයාගෙන ගියේ නැහැ. එකම විශ්වාසය දෙවියන් ළඟට මම ගියොත් මට පුළුවන් මගේ පුතා වෙනුවෙන් යමක් කරන්න. බලන්න මේ රාජ්‍ය නිලධාරියා තුල තිබිච්ච ලොකු විශ්වාසය. මේ ජෝහන්තුමා කියන්නේ තමාගේ පුතා අසරණ වුණා, ලෙඩ වුණා, මරණාසන්න වුණා කියලා. හැබැයි අපි මේකම සමදර්ශක සුවිශේෂකත් එක්ක සංසන්දනය කරලා බලද්දි එතනදී කියන්නේ පුතා නෙමෙයි, ශතාධිපතියාගේ සේවකයා. කොහොම හරි බලන්න දැන් මෙතනදී තමත්ම ගැඹුරින් අපිට මතක් කරනවා පුතෙක් කියන්නේ නිතැතින්ම තාත්තා කෙනෙකුගේ සම්පූර්ණ වස්තුව. තමයි තමාගේ ආදර පුතා නැත්තම් දුව. ඒක යම්කිසි විදියක සාධාරණත්වයක් තියෙනවා දෙවියන් ළඟට එන්නට. හැබැයි සමදර්ශක සුවිශේෂකවරු පෙන්වලා දෙන්නේ මේක පුතා නෙමෙයි, මේ ශතාධිපතියාගේ සේවකයා. ශතාධිපතියෙක් කියන්නේ 100ක්. ඒ කියන්නේ තමා යටතේ 100 දෙනෙක් පමණ වැඩ කරනවා. මෙහා හාම් පුතෙක්. දැන් අපි හැම වෙලෙම කතා කරනවා හාම් පුතාලා තමුන්ගේ බලය පෙන්වනවා. නමුත් අහිංසක පුද්ගලයෝ වැඩ කරන ජනතාව කොයිතරම් දුක් විඳිනවද? රටෙත් අපි නිතරම අහන්න දකින්න මේ ඝට්ටනයක් නම් උද්ඝෝෂණ පවත්වන්නේ ඇයි? අපිට සරිලන වැටුපක් වේතනයක් අපේ ශ්‍රමයට නොලැබෙනවා. නමුත් ඒ හාම් පුත්තුරු මොකද කරන්නේ? පුළුවන් තරම් තමුන්ගේ මඩිය තර කරගන්නවා.
මේ අසරණයන්ව හෙලා දකිනවා. නමුත් මේ බලන්න අද මේ 4 වෙනි සතියේ අපි 5 වෙනි සතියට යන ගමනේදී පළවෙනි දවසේම අපිට මතක් කරලා දෙනවා මේ ශතාධිපතියාගේ සේවකයෙකුට අසනීපයි. නැත්තම් මරණාසන්නයි. අනිවාර්යයෙන්ම තිබුණා ඔහුට නිවාඩු දෙන්න නැත්තම් තව කාහාරි එක්ක මේ යවන්න ගිහින් සුවය ලබාගෙන එන්න කියලා. නැහැ. ඔහු මොකද කළේ? අර කලින් දවසේ මම කිව්වා වගේ දෙවියන්ට ආදරේ සහ තමාගේ සහෝදරයාට ආදරේ කියන්නේ ගහයි පොත්තයි වගේ. මේක වෙන් කරන්නට බෑ. වෙන් කරලා එයා මගේ සහෝදරයා නෙමෙයි එයා සේවකයා කියලා වෙන් කළොත් අපි දෙවියන්ට ආදරේ කියන එක බොරුවක් බවට පත් වෙනවා. නමුත් ඔහු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම දෙවියන් නොදකින දෙවියන්ව තමාගේ සේවකයා තුලින් දැක්කා. තමාගේ වැඩකාරයා තුලින් දැක්කා. තමාගේ කුලීකාරයා තුලින් දැක්කා. තමාගේ දාසයා තුලින් දැක්කා. ඒ නිසා තමයි සියල්ල අතහැරලා ඒ එක ස්වාමීන් වහන්සේත් කියනවා නැති වෙච්ච බැටළුවා හොයාගෙන යනවා. තුවාල වෙච්ච බැටළුවා හොයාගෙන යනවා. මේ තුවාල වෙච්ච තමාගේ සේවකයා වෙනුවෙන් ස්වාමීන් වහන්සේගේ පාමුලට වැටෙලා යගින් කියනවා ස්වාමිනී මේ මගේ අසරණ පුද්ගලයෙක් උත්පල වෙලා ඔබ වහන්සේ එන්නට එපා. බලන්න ඒ අයදීමේ තියෙන තවත් බැහැපත්කමේ තියෙන ඒ හද කිලා පොලා යන වචනේ තියෙන ගැම්ම ඔබ වහන්සේ එන්නට එපා. ඒ මොකද මම සුදුස්සෙක් නොෙමි. අර මේ පරිසියාගේ යාඥාව වගේ මම පෞකාරයෙක් මම සුදුස්සෙක් නෙමෙයි. තමාගේ බැරිභාවය තමාගේ නුසුදුසුභාවය තමාගේ පාපිෂ්ඨ භාවය පිළිගන්න තරමට තමයි ආදර දුවේ පුතේ අම්මේ තාත්තේ ස්වාමීන් වහන්සේට පුළුවන් උන්වහන්සේගේ ස්ප්‍රීත්වෙන් මේ ඉරුණු සිත ලස්සනට පුරවන්න මහන්න. ඒක තමයි මේ කාලේ අපි ලස්සනට මේ පශ්චාත්තාපික මනස්ථාපනයේ තුල සිත ඉරාගෙන ස්වාමීන් වහන්සේ ළඟට යන ගමනේදී මේ ලස්සන ගුණාංග අපි එකින් එක අපේ හදවත තුලට ඇතුළු කරගන්නට ඕනේ. වහන්සේ එන්නට එපා. එක වචනයක් කියන්න. ඒ වචනය දාබෝ නැතු උන්වහන්සේගේ වචනේ කොච්චර බලවත්ද කියලා යසායා දිවසිවරයාගේ උන්වහන්සේගේ වචන මාලාවේ උන්වහන්සේ දිවසිවරයා 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ කියනවා ඒ වචනයට තියෙනා වූ බලය. එසේකියල් දිවසිවරයාත් කියනවා ඒ තමාගේ ඒ බලය තුල දෙවියන් වහන්සේගේ බලය කොච්චරද කියලා. එතකොට යසායා දිවසිවරයා කියන්නේ ආකාශයෙන් වැටෙන වර්ෂාවේ කැට වගේ මේ ඉඩෝරයට පත් වෙලා තියෙන නියඟයට පත් වෙලා තියෙන පොළව නැවත සශ්‍රීක වෙලා සරු ඵල හටගන්නේ ඒ වර්ෂාවට පින් සිදුවන්නටයි. දේව වචනයත් ඒ වගේ තමයි. අපේ හදවත තමයි ඉරිතලා ගිහින් තියෙන්නේ. කිසිම සරුබිමක් නෙමෙයි. කිසිම විදියක වාසනාවක් නැති වෙච්ච මොහොතක දෙවියන් වහන්සේගේ පුතා අපි අතරට වර්ෂාවක් වගේ වැටිලා අපේ අතරින් ලස්සන අංකුරයක් බවට පත් වෙලා මහා වෘක්ෂයක් බවට එතනින් පැලවෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි එසේකියල් දිවස්වරයා කියන්නේ ඔබ වචන දේශනා කරන්න මේ ඇටසැකිලි වලට හිතා ගන්න බැරි දෙයක්. කොහොමද මේ ඇට සැකිලි කියන්නේ මරුණායින් පස්සේ අවුරුදු ගණනාවකට පස්සේ මිනිස්යාගේ ජීවිතය ඉරණම තමයි ඉතුරු වෙන්නේ මොකද්ද? ඇට සැකිලි විතරයි. උන්වහන්සේ කියනවා යන්න මේ සොහොන් බිමේ තිබෙනා වූ ඇට සැකිලි වලට දේශනා කරන්න. ඔබ හිතනවද මේ දේශනාව ඵල ප්‍රයෝජනයක් වෙයි කියලා? මේ ඇට සැකිලි වලට පණ ලැබෙයි කියලා? එතකොට දිවසිවරයා එකපාරටම කියන්නේ නෑ බෑයි කියලා. බොහොම ලස්සනට පිළිතුරු දෙනවා. ඔබ වහන්සේ කැමතිනම් මෙයට පණ ලැබේ. බලන්න විශ්වාසය මේ වචනයට තියෙන ප්‍රබලත්වය. ඒ නිසා මේ විශ්වාසය තුල තමයි අද අපි දකින්නේ මේ පළවෙනි දවසේදී 4 වෙනි සතියේ අපි 5 වෙනි සතියට ඇතුළු වෙන මේ ශතාධිපතියාගේ සේවකයන් නැත්තම් ජෝම්තුමාගේ මේ සුවිශේෂ යන එදිනට නියමිත මේ රාජ්‍ය නිලධාරිගේ පුතා වෙනුවෙන් දෙවියන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ පාමුල වැටෙනවා. එතකොට උන්වහන්සේ දෙන්නේ මොකද්ද? යන්න ඔබේ විශ්වාසය ඔබේ ශ්‍රද්ධාව ඔබට සුව සම්පත දානය කර ඇත. මේක තමයි මේ කාලේ ස්වාමින් වහන්සේ ඔබටයි මටයි දෙන්නට තියෙන ලස්සනම වචනේ. උන්වහන්සේ ළඟට එන හැම පුද්ගලයෙකුම උන්වහන්සේ අරිනවා, යවනවා. හැබැයි හිස්සතින් නෙමෙයි. උන්වහන්සේගේ බලවන්ත වචනයෙන් පිරීලා තමයි උන්වහන්සේ යන්නට කියන්නේ. ඉතින් මේ වචනෙන් පිරෙන්නේ නැතුව අපි හිස් පුද්ගලයෙක් නම් මේ චතාරිකේ ඔහේයි සුද්ධෝ සතියත් ඉවර වෙලා ස්වාමීන් වහන්සේගේ උත්ථානයත් අපි සිහි කරයි. හැබැයි අපි ඉන්නේ ඒ ඊටපු තැන්වලම තමයි. උන්වහන්සේ අපිව යවනවා. බලන්න ගෝලයන්වත් උන්වහන්සේ යවුවේ සන්නද්ධ කරලා.
ඒ සන්නද්ධ වෙන්නට අපේ ජීවිත ස්වාමීන් වහන්සේ කෙරේ ලොකු විශ්වාසයකින් මෝදු වෙන්නට ඕනේ. එතකොට තමයි මේ වචනවලට ලොකු බලයක් තියෙන්නේ. නිසා තමයි මේ ගෝලියෝ කතා කරපු හැම වචනයක්ම ඊ타ත්ම ප්‍රබල වුණේ. මලවුන් නැගිට්ටෙව්වේ. රෝගීන්ට සුවය දුන්නේ. නොඑක ආකාරයේ යක්ෂාවේශ වූවන් සුවය ලැබුවේ. කොහෙන්ද? ස්වාමීන් වහන්සේගේ වචන මේ ගෝලියෝ ඊ타ත්ම ප්‍රබල ලෙස භාවිතයට ගත්තු නිසායි. එනිසා ඔබටත් මටත් ප්‍රසාද ස්නාපනය නැමැති මේ උතුම් සක්‍රමේන්තුව තුළ මේ ආලේපය දීලා තියෙනවා. ඔබත් දිවසිවරෙක්, ඔබත් පූජකයෙක්, ඔබත් ඉන්දේරෙක් යන්න මේ නැති වෙලා තියෙන මානව දයාව හොයාගෙන මේ පොඩි වෙලා තනි වෙලා හුදකලා කඳුළු විලක ඉන්න මිනිස්සුන්ගේ සිත් සතන් වලට ඔබගේ මේ ප්‍රබල වචන වලින් මිනිස්සුන්ව නැගිටවන්න. මේ කාලයේදී අසරණ වෙලා ඉන්න මොහොතක් අපි හැමෝම COVID-19 නිසා ඔබත් යන ඔබේ බලවන්ත වචනෙන් ඒ තනි වෙච්ච පුද්ගලයාව කොන් කරන්නට එපා. අසනී මේ ලෙඩේ හැදිලා සුව වෙලා ආපු අයව අපි බලන්නේ කොයිතරම් හරියට මිනී මරපු පුද්ගලයෙක් දිහා බලනවා වගේ නෙමෙයිද? ඒ පුද්ගලයා ළඟට යන්න, ඔහුට ආදරයෙන් පුරවන්න, ඔහුට විශ්වාසය දෙන්න. ඒක තමයි මේ කාලයේදී අපට කතෝලිකයෙක් හැටියට දෙන්නට පුළුවන් උතුම්ම දීමනාව. ඊට පස්සේ අපි අඟහරුවාද දවසට යද්දිත් ස්වාමීන් වහන්සේ අපිට තවත් ලස්සන සිද්ධියක් ගැන මතකයට නංවනවා. ඒ තමයි බෙත්සයිදා නැත්තම් බෙතෙස්සා පොකුණ ළඟ ඔත්පලව සිටපු මේ රෝගියාගේ සුවය. දැන් බලන්න මේ සුවිශේෂ පාඨය බොහොම ලස්සනට අපිට මතක් කරලා දෙනවා ජෝම්තුමා කොහොමද මේ පුද්ගලයාගේ ජීවිතයට ස්වාමීන් වහන්සේ ඇතුළු වුණේ. අවුරුද්දක් දෙකක් නෙමෙයි, අවුරුදු 38ක්. ඒ කියන්නේ මේ පොකුණ ළඟ අපි දන්නවා ඒ සුවිශේෂයේ කියවගෙන නැද්ද? ඔබ හොඳට කියවලා බලන්න. 4 වෙනි සති අඟහරුවාද දවස මේ පොකුණ කැළඹෙද්දී දේවදූතයා ඒ වෙලාවේ බහින පුද්ගලයාට පමණයි සුවය ලැබෙන්නේ. මේ මොහු ඔත්පල වෙලා, අංශභාගය වෙලා, එක තැන් වෙලා කවුරුත් ඔහුට උදව් කරන්නට නැහැ. අවුරුදු 38ක්. ඒ කියන්නේ අපි දන්නවා ජේසුස් වහන්සේ ජීවත් වුණෙත් අවුරුදු 33යි. ඒ කියන්නේ ජේසුස් වහන්සේ බෙත්ලේමේ ගවහලේ ඉපදෙන්නටත් ඉස්සෙල්ලා ඉඳලා මේ මිනිස්සයා මේ බෙත්සයිදා පොකුණ ළඟට වෙලා ඉන්නට ඇති. අපි ගණිත ක්‍රමයේ දිහා බලද්දී ඕක තමයි සත්‍යය. එදා ඉඳලා ඔහු දකිනවා එක එක පුද්ගලයෝ මේ පොකුණට බහැලා සුවය ලබනවා. ඔහු තුළ ඉබේම ලොකු වෛරයක් ඇති වෙන්නට ඇති. දෙයනේ මටත් ඔතනට යන්න පුළුවන් වුණා නම්. දැන් බලන්න ඔහුගේ තනිකම අසරණ භාවයේ එක්තරා විදියක ඔහුවම එපා කරවලා. මොකද වුණේ මේ පුද්ගලයාට? මේ පුද්ගලයාට කවුරුත් නැද්ද? අනිවාර්යයෙන්ම ඔහුට අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සහෝදරයෙක්, සහෝදරියෙක්, නෑදෑයෙක් කවුරු හරි ඉන්නට ඇති. හැබැයි අවසානයේදී මොකද වුණේ? හැමෝම මේ පුද්ගලයාව කොන් කරලා, හැමෝම මේ පුද්ගලයාව ප්‍රතික්ෂේප කරලා, කවුරු හරි ඔහු ළඟ හිටියානම් ඔහුටත් පුළුවන් කම තිබුණා ඒ කලතන මොහොතේදී ඒ පොකුණට බහැලා සුවය ලබා ගන්න. කවුරුත් හිටියේ නැහැ. හැමෝම අතහැරලා. අද අපේ ජීවිතත් ඒ වගේ නෙමෙයිද? සමහර වෙලාවට අපිත් අර බෙත්සයිදා පොකුණු ළඟ ඉන්න මේ පුද්ගලයා වගේ නෙමෙයිද? අපේම ආදරවන්තයන් අපිව තනි කරලා, අපිටම ආදරය කියලා අපි බලාගෙන හිටපු අය අපිව අතහැරලා ගිහිල්ලා. හැබැයි ඒසාය දිවසිවරයා නැවතත් මතක් කරනවා තමාගේ ඇකේ ඉන්න කුළුඳුලාව අමතක කරන්න පුළුවන් වුණත් මවකට කවදාවත් ඒක කරන්න බැරි දෙයක්. අම්මා සහ දරුවා අතර තියෙන මේ මහා අන්‍යෝන්‍ය ප්‍රේමය, සම්බන්ධතාවය කිසිම කෙනෙකුට කඩන්නට බෑ. හැබැයි එහෙම පුළුවන් වුණත් ඒ ඇකේ ඉන්න දරුවව අම්මා අමතක කළත් මම නුඹ කිසිදා අමතක නොකරමි. මෙන්න මේක තමයි මේ සුවිශේෂ පාඨයෙන් දිගහැරෙන සත්‍යතාවය. මේ මොහොතේදී අවුරුදු 38කට පස්සේ ස්වාමීන් වහන්සේ එනවා. ඇවිල්ලා අහනවා ඔබට මොකද වුනේ? ස්වාමීන් වහන්සේට කියනවා අනේ වේදනාවෙන් කියන්නේ පේන්නේ නැද්ද? මට එතනට යන්නට බෑ. ස්වාමීන් වහන්සේ කියනවා ඔබට කවුරු නැති වුණත් කමක් නැහැ. ඔබව කවුරු ප්‍රතික්ෂේප කළත් කමක් නැහැ. මේ මම ඉන්නවා. නැගිටලා යන්න. මෙන්න මේක තමයි මේ කාලේදී ස්වාමීන් වහන්සේ ඔබට දෙන ලස්සනම පණිවිඩය. ඔබත් පාපය තුල වැටිලා ඉන්න මොහොතකදී ස්වාමීන් වහන්සේට ආරාධනා කළොත් මේ ලස්සන සක්‍රමේන්තුව තුල උන්වහන්සේ ඔබට කියයි, මට කියයි, ආදර දුවේ පුතේ ඔබ දැන් ඔතන හිටිය ඇති. පාපය තුල වැතිරුණ ඇති. නැගිට ඔබේ යහන රැගෙන යන්න. නැගිටලා ඇවිදින්න. ඔබ නැවතත් අර බෙත්සයිදාවට ඒ පොකුණට බහින්නට ඕනේ නෑ. මම මේ ලෝකයට ආවේ ලෝකයට ආලෝකය දෙන්න. කිසිම කෙනෙක් අඳුර තුල ජීවත් විය යුතු නැත.
මේක තමයි ස්වාමීන් වහන්සේගේ සත්‍යය. ඒ නිසා අඳුර තුල, පාපය තුල, නපුර තුල, යක්ෂයා තුල ජීවත් වෙන ඔබට මට සත්‍යයේ ආලෝකයේ මහා රශ්මික කදම්බය නැමැති ස්වාමීන් වහන්සේ නැමැති හිරු ලෝකයට පායා තිබෙනවා. අපි මොකද තවම අඳුරු ආගාධ තුල සිටින්නේ. ඒ නිසා මේ පසුබිමත් එක්ක අපි 5 වෙනි සතියේ සුවිශේෂය ගැන අපි භාවනා කරලා බලමු. එතනදී අපිට කියවෙන්නේ උන්වහන්සේ බොහොම ලස්සනට ජෝආම්තුමාගේ සුවිශේෂය උන්වහන්සේ කියනවා මේ තිරිඟු බීජය ගැන. අපි මේ සුවිශේෂයේ වචන කිහිපයක් භාවනා කරමු. 5 වෙනි සතියේ ජෝආම්තුමාගේ සුවිශේෂයේ 12 වෙනි පරිච්ඡේදයේ වගන්ති කිහිපයක්. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමයට පමුණුවනු ලබන નિયમિત මොහොත පැමිණ තිබේ. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. තිරිඟු බීජය පොළවේ වැටි නොමලොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මලොත් සරු ලෙස ඵල දරයි. තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනි. මෙලව තම ජීවිතයට ද්වේෂ කරන්නා එය සදාතන ජීවිතය සඳහා රැක ගනි. දැන් බලන්න මේක තමයි කෙටියෙන් මම මේ සුවිශේෂයේ පාඩෙන් වගන්ති කිහිපයක් කියුවේ. තිරිඟු බීජයක් ගැන කියනවා. નિયમિત මොහොත පැමිණ තිබේ කියලා කියනවා. මේ වචනවල තේරුම බලන්න. ජෝආම්තුමා බොහොම ප්‍රබල ලෙස අපි 4 වෙනි සතියේ 5 වෙනි සතියේ ජෝආම්තුමාගේ සුවිශේෂය භාවනා කළා. ඒ වදන් තුල උන්වහන්සේ බොහොම ලස්සනට මේ සංකේතාත්මකව කතා කරනවා. નિયમિત මොහොත. මේක තමයි ආදර දුවේ පුතේ අම්මේ තාත්තේ નિયમિત මොහොත. මේ මොහොත මේ ලස්සන කාලය මේ වසන්තය අපි කියනවා නම් කොරස්ම කාලේ දුක වේදනාව එක්වරුශීලයේ නැමැති මේ අපි කලකිරීමෙන් ඉන්න කාලයක් මේ වසන්ත කාලය මේ මල් පෝදින කාලය මේ කුරුළු කිතිවිති නාතයෙන් අපි තව මාසෙකින් දෙකකින් ලස්සන වසන්ත කාලයට ඇතුළු වෙන්නට මේක මුලපුරන අඩිතාලමක්. ඒ නිසා මේ සූදානමින් අපි ජීවත් වෙන්නට ඕනේ. උන්වහන්සේ කියන කාලය පැමිණ තිබේ. ඒ නිසා ඔබයි මමයි තමයි අද දවසේදී උන්වහන්සේ මතක් කරන තිරිඟු බීජය. මේක පොළොවේ වැටෙන්නට ඕනේ. පොඩි වෙන්නට ඕනේ. උඩ තියෙන සිවිය ගැලවෙන්නට ඕනේ. පොළොවට පස් වෙන්නට ඕනේ. එතකොට පොළොව ඇතුළට වැටුණාට පස්සේ මේ බීජයට සිද්ධ වෙනවා ඒ පණුවන්ගෙන් තමාගේ ජීවිතේ බේරගන්න අපේ භාෂාවෙන් කියනවනම්. නැත්තම් පණුව ඇවිල්ලා මේ බීජය දැහැගෙන යන්නට පුළුවන්. එතනින් පළදාවක් හටගන්නේ නැහැ. ඒ නිසා ඔබට මේ සිවිය නැති කරගන්නටම වෙනවා. ඔබේ ආටෝපයන් නැති කරගන්නටම වෙනවා. පස් යටට ගිහිල්ලා ලොකු සටනක ලොකු අරගලයක යෙදෙන්නට වෙනවා. පණුවා නැමැති සතුරාගෙන් නපුරාගෙන් ඔබට බේරෙන්නටම වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තමයි පළදාව හටගන්නේ. ඊට පස්සේ තමයි ලොකු ආශිර්වාදයක් ලැබෙන්නේ. ඒ නිසා ඔබේ ජීවිතයත් තිරිඟු බීජයක් නම් අපිට පුළුවන් choices දෙකක් තියෙනවා. අපිටත් පුළුවන් තේරීම් දෙකක් තියෙනවා. ඔන්න ලස්සනට පෙට්ටගමක රන්නාලේප කරපු පෙට්ටගමකට වෙලා ඇතුළට වෙලා පුංචි පෙට්ටියකට වෙලා මේ බීජ ටික තියෙන්නටත් පුළුවන්. ඒක එක්තරා විදියක බීජ රැස් කිරීමක්. තවත් විදියකින් මේ බීජ ටික අරගෙන හිට්පිට නැතිව ඒ මඩ ගොහරු වලට වීසු කරනවා. හැබැයි ඔය දෙකින් පළදාව දරන්නේ මොකද්ද? අර ලස්සනට කිසිම අභියෝගයකට එල්ල නොවිච්ච රන් ආලේප කරපු කබඩ් එකක් ඇතුලේ තියෙන පෙට්ටියක් නැත්නම් පෙට්ටගමක් ඇතුලේ තියෙන තිරිඟු බීජද? නැහැ. අර මඩ ගොහරු වලට වීසු කරපු හිට්පිට නැතුව වීසි කරපු බීජ තමයි කවදා හරි දවසක පළ දරන්නේ. ඔබටත් ආදර දුවේ පුතේ අම්මේ තාත්තේ පළ දරන්නට අවශ්‍ය නම් මේ වගේ ඔබේ ජීවිතයක් නැති කරගන්නට වෙනවා. දෙවියන් වහන්සේ වෙනුවෙන් ජේසුස් වහන්සේ වෙනුවෙන් නැති කරගන්නා සදාකාලික ජීවිතය වෙනුවෙන් ඔහු ඒ ජීවිතය ලබා ගනි, දිනා ගනි. මේක තමයි නැති කිරීම සහ ඇති කිරීම, අතහැරීම සහ ලබා ගැනීම මම පළවෙනි දවසේදී කිව්වා වගේ. ඒ නිසා මේ කාලය ස්වාමින් වහන්සේ අපිට දීලා තියෙන සුද්ධෝතම කාලයක්, ලස්සනම කාලයක්. අර විශ්වාසය ගැන කතා කරගෙන යද්දී මේ සතිය අපි භාවනාවට එන තවත් ශ්‍රේෂ්ඨ චරිතයක් තමයි සුද්ධෝ ජුසේතුමා. බලන්න අර පළවෙනි දවසෙන් මම කිව්වා විශ්වාසයේ තියෙන ලොමු දැහැගන්වන සුළු ආදරය කොහොමද මේ ශතාධිපතියාගේ ඒ 16 අපි භාවනා කරන සමරන මාර්තු මාසයේ 19 වෙනිදා සුදෝ ජුසේතුමාගේ මංගල්‍යය විශ්වාසයේ ප්‍රතිමූර්තිය ලෝක ගැලවුම් කාර්යය මේ ලෝකයට එන්නට උන්වහන්සේ කරපු නිහඬ විප්ලවය මේ සුවිශේෂවල උන්වහන්සේ කතා කළයි කියලා නෑ. හැබැයි උන්වහන්සේ නිහඬව මොනතරම් වේදනාත්මක කාල පරාසයක් තුල නිහඬව මේ තමාගේ සටන දියත් කළාද.
අපි දකිනවා මතෙව්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ දිගහැරේදී ගාබ්‍රියෙල් දේවදූතයා සුදෝ ජුසේ උන්වහන්සේට ඊ타ත්ම අමාරු ඊ타ත්ම වේදනාත්මක පුවතක් තමයි කියන්නේ. දේව අම්මට වගේම ගාබ්‍රියෙල් දේවදූතයා මතෙව්තුමාගේ සුවිශේෂයේ ජුසේ උන්වහන්සේට කියනවා මේ කුමරි මරියාවන්ව ඔබගේ භාර්යාව ලෙස බහර ගන්නට ඔබ මැලි වෙන්නට එපා. ඔහු දැක්ක පියවි මනසින් මිනිස්යන්ගේ දෑසින් ඔහු භාවනා කරද්දි කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ? ඇය ගැබ්ගෙන තමා ළඟට එනවා මාස 3ක් අර එලිසබෙත් තුමියට උපස්ථාන කරලා මාස 3කට පස්සේ එද්දි ගැබ්ගත්තු කාන්තාවක් හැටියට තමයි බොහොමත් ලස්සන සුන්දර බලාපොරොත්තු ගොඩාක් මෝදු කරගෙන විවාහ ගිවිසුම් දුන්නු මේ ජුසේ උන්වහන්සේ ආදරෙන් බාර ගන්නට හිටියේ මරියාවන්ට මොකද වෙලා තියෙන්නේ? මනුස්ස මට්ටමින් ඕටත් යම්කිසි විදියක කුකුසක් ඇති වෙන්නට ඇති. ඒ නිසා තමයි රහසින් අතහැරලා යන්නට යන්නේ. ඇයි එහෙම කළේ? ඒකෙත් ලොකු සත්‍යතාවයක් ගැබ් වෙලා තිනවා. රහසින් අතහැරලා යද්දි මිනිස්සු කියන්නේ මොකද්ද? දේව අම්මගේ වැරැද්දක් නෙමෙයි. ජුසේ උන්වහන්සේ තමයි වැරැද්දක් කරලා පලා ගියා කියන්නේ. ඒ කියන්නේ ජුසේතුමා එවැනි මොහොතකදී පවා දේව අම්මට ආදරය කළා. ඒ හැම වේදනාවක්ම හැම කලකිරීමක්ම දෝෂාරෝපණයක්ම තමාගේ පිටට පවරගෙන උන්වහන්සේ රහසින් යන්න ගිය. එතකොට දේව මෑණියෝ බේරෙනවා. මිනිස්සු කියයි අන්න ජුසිය උන්වහන්සේ පලා ගියා වැරැද්දක් කරලා කියලා. බලන්න නිහතමානීකමේ පරමාදර්ශී. අර ගාබ්‍රියෙල් දේවදූතයාගේ මහා ප්‍රකාශයත් එක්ක උන්වහන්සේ විශ්වාස කරනවා. උන්වහන්සේට කරන්නට බැරි දෙයක් නැහැ කියලා දේව අම්මව පිළිගන්නවා. ඒ නිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් කියන මේ ලස්සන පණිවිඩය අපිත් අපේ ජීවිතයට ගන්න විශ්වාසය තවත් ලස්සන දෙයක් මේ කාලපරාසය තුල අපේ ජීවිතයට ඇතුළු කරගන්නට. ඒ නිසා විශ්වාසයෙන් අපි සිටිමු. ඒතර විශ්වාසය කවදා හරි ජය කෙහෙලි නංවයි. දවසක් තෙරේසා මව්තුමිය ගියාලු තමාගේ ඒ ආරාමේ ඒ අසරණ දරුවන්ට කෑම ඉල්ලාගෙන. ගොඩාක් වෙලාට ඔවුන් සිඟමනේ ගිහිල්ලා තමයි කෑම රැස් කරන්නේ. මෙහෙම යද්දී එක්තරා බේකරි හිමියෙක් ළඟට ගියාපුවාම මුලින්ම කළේ මොකද්ද? කඩේ අරපු ගමන් තෙරේසා මහතුමිය අත දිග හැරපුවාම ඒ මිනිස්සයා මොකද කරේ? කෙල ගැහුවලු එතුමියගේ අතට. එතුමිය මොකද කළේ? කෙල ටික පිහදගෙන බොහොම නිහතමානීකම තුල ඔය බේකරි හිමියාට කිව්වලු බොහොම ස්තුතියි. ඒ කෙල ටික මට දුන්නට කමක් නැහැ. නමුත් මගේ ආරාමේ ඉන්නවා ගොඩාක් අසරණ දුප්පත් යාචක අසරණ දරුවෝ. ඒගොල්ලන්ගේ බඩ පිනවන්න මොනවා හරි ටිකක් දෙන්න කියලා. බලන්න මේ වචන විශ්වාසයේ වචන නිසා අර බේකරි හිමියා කෙල ගැහුවට පස්සේ ඇගේ ඒ විරෝධාර වචන නිසා එදා පටන් හැමදාම ඒ අහිංසක දරුවන්ට කෑම දෙන්න පටන් ගත්තා. මේ පුංචි මේ ආකල්පවල වෙනසක් අපිට කරගන්න පුළුවන් නම් මේ සුද්ධෝ කාලය තුල තෙරේසා මව්තුමිය කළා වගේ අපටත් කොයි තරම් දේවල් කරන්නට පුළුවන්. ඒ නිසා උඩගු කමෙන් බැහැර වෙලා නිහතමානීකම තුල විශ්වාසය පෙරදරි කරගෙන සුද්ධෝ ජුසේතුමා වගේ මේ සුද්ධෝ තෙරේසා තුමිය වගේ අපටත් පුළුවන් නම් ඉදිරියට යන්න අර ශතාධිපතියා වගේ අපටත් මේ කාලය අපේ ජීවිතේ වරප්‍රසාද වලින් පිරිච්ච කාලයක් කරගන්නට පුළුවන් වෙයි. එවැනි වාසනාබර කාලයකට ඔබට මා සුව පතනවා. ඔබට ජේසු පිහිටයි.